නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මජ්ක්‍ධිම නිකායේ චූල කම්ම විභංග සූත්‍රය ඇසුරෙන් කර්මය සහ විපාකය පිළිබඳව පැහැදිලි කරමින් පවත්වන තුන්වන ධර්ම දේශනාව මෙලෙස පින්වත් ඔබ සවන් දෙන්නේ. දේශනාවේ දායකත්වය පිළිබඳව සිහිපත් කිරීම. නාවින්න රාජමහා විහාරයේ මාසිකව පවත්වන චක්කුම් උදපාදී දේශනා මාලාවේ අද මෙම ධර්ම දේශනාව බෞද්ධ ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීම සඳහා දායකත්වයේ ධර්මෙන් එලෙස ප්‍රචාරය කිරීමෙන් ජනිත වන කුසලානිශංසයන් අද එනම් සැප්තැම්බර් මාස 14 වන දිනට වර්ෂ 4කට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුන නිමල් වීරසිරි මහතාට එතුමාගේ භවගාමී ජීවිතය සුගතිගාමීව ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා යන ප්‍රමුඛ පරමාර්ථයෙන් මෙන්ම සියලුම සංසාරගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීම සඳහාත් සදැහැති දායකත්වය දනු ලබන්නේ පන්නිපිටිය මාලපල්ලේ පදිංචි භාර්යාව වන ප්‍රියන්ති රේණුකා මහත්මිය, දියණිය කේශනී මදුෂිකා සහ ජාලිය රණවීර බෑණනුවන් විසින් අප කෙරෙහි මහත් කරුණාවෙන් මෙම දේශනාව පවත්වන ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන යොතුම් ශාසනික මෙහෙවර මනවින් ඉටු කර ගැනීමට අවැසි ශක්තිය ධෛර්යය වාසනාව මෙන්ම නිදුක් නිරෝගී සුව දිගාසිරි පැතීමටත් මේ දිනවල තරමක් අසනීපව ප්‍රතිකාර ලබන උන්වහන්සේගේ පියාණන් වහන්සේට මෙම කුසලානිශංස හේතුවෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා යන ප්‍රාර්ථනාවත් එක් කර තිබෙනවා. මෙම ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කළ සියලු දෙනාටත් සංවිධාන කරන සැමටත් බෞද්ධ මාධ්‍යාලයේ සැමටත් ඉතා ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් ධර්මාවබෝධය ලැබේවා යන අරමුණ එක් කර තිබෙනවා. අදත් සුපුරුදු පරිදි අප සිහිපත් කරන්නේ මෙම ධර්ම දේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය දරනු ලබන්නේ හේමක ඩයස් මහතා සහ රාජී ඩයස් මැතිණියයි. එසේනම් පින්වත් දේශකයන්න් වහන්සේට ගෞරවයෙන් යුතු ආරාධනා කරමු දේශනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු
පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, චක්කුං උදපාදි ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහායි සියලු දෙනාම මේ බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම් වෙලා ඉන්නේ. මේ උතුම් ධර්මදේශනා මාලාව යටතේ උතුම් වූ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන චුල්ලකම්ම විභංග කියන සූත්‍ර දේශනාවයි. මේ දේශනාව මූලික කරගෙන අපි ධර්ම දේශනා දෙකක් මේ වෙනකොට නිමා කරලා තියෙනවා. අද ධර්ම දේශනාව මේ සූත්‍රයේ ඇසුරින් සිද්ධ කරන තුන්වෙනි ධර්ම දේශනාව හැටියටයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දේශනාවේ සදහවත් දායකත්වයේ දරන දායක පින්වත් පිරිස ඇතුළුව මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න මේ පින්නතුන් සියලු දෙනාම අදත් චුල්ලකම්ම විභංග සූත්‍රයේ ආශ්‍රයෙන් සිදු කරන තුන්වෙනි ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඊතුලින්ද ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මනා වූ මෙලොව ජීවිතයක් ධර්මාවවාදයට අනුව සකස් කරගෙන සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීලා ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වෙන්න ඔබට වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, මේ උතුම් වූ සූත්‍ර දේශනාව තුළින් අපේ භාග්‍යතුන් වහන්සේ සුබනම් වූ මානවකයාට ඔහු විසින් අහන ලද ප්‍රශ්න 14කට පිළිතුරු සපයලා දුන්නා. සුබ මානවක භාග්‍යතුන් වහන්සේගෙන් විමසපු ප්‍රශ්න වලින් ස්වාමීනි, මේ ලෝකේ ජීවත් වෙන මේ සත්වයා සමහර කෙනෙක් අල්පායුෂ්කයි, සමහර කෙනෙක් දීර්ඝායුෂ්කයි, තව සමහර කෙනෙක් අල්ප ආබාධයි, සමහර කෙනෙක් බොහෝ ආබාධ සහිතයි. සමහර අය බොහොම විරූපී පෙනුමක් තියෙනවා, තවත් සමහර අයගේ ඉතා ප්‍රියමනාප පෙනුමක් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය අල්පේ සාක්‍යයි, සමහර අය මහේ සාක්‍යයි, සමහර අය බොහොම ධනවත්, සමහර අය ඊටම දුප්පත්. ස්වාමීනි, එහෙම වෙන්න හේතුව මොකක්ද? මොන හේතුව නිසා සත්‍යයගේ මේ විවිධත්වයක් තියෙනවද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා. එතකොට සුබ මානවක භාග්‍යතුන් වහන්සේගෙන් කරුණු 14ක් අහනවා. පින්නතුනි, අපි පෞගේ දේශනාව තුළින් මෙන්න මේ දුප්පත් පෝසත් බවට හේතුව මොකක්ද කියන කාරණාවට එනකන් කරුණු සාකච්ඡා කරන්න යෙදුණා. මේ දුප්පත් වීම, පොහොසත් වීම කියන කාරණාවට ප්‍රධාන වශයෙන් දන් දීම හා දන් නොදීම කියන කාරණාව බලපාන බව අපි පහුගිය දේශනාවෙන් සෑහෙන කරුණු සාකච්ඡා කළා. ඒ කාරණාව විස්තර කරන්න සාදු සූත්‍රයත් අපි යොදාගත්තා. එhmenan මේ දානය පිළිබඳව කාරණාවේ තවත් කරුණු ටිකක් සාකච්ඡා කරමින් අපි අද දේශනාව ඉදිරියට පවත්වාගෙන යමු. පින්නතුනි, මේ සාදු සූත්‍රයේ සඳහන් කරනවා දෙවියෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, සාදුකෝ මාරිස දානං, නිදුකානන් වහන්සේ දීමනං ඊටාම වටිනවා. මච්චේරාච පමාදාච ඒවං දානං නදීයති පුඤ්ඤමාකංකමානේන
දෙයයන් හෝති විජානතාති. මසුරුකමින්ද ප්‍රමාදයෙන්ද මෙසේ දානය දෙනු නොලැබේ. පින් කැමැති පින්ඵල දන්න අය විසින් දානය දිය යුතු වෙයි කියලා සඳහන් කරන්නේ. පින්නතුනි වස්තුව රැකගන්නත් ඕනේ, දානයක් දෙන්න ඕනේ කියලා හිතනවා නම් ඔහු කවදාවත් දෙන කෙනෙක් නෙමෙයි කියලා සඳහන් කරන්නේ. අල්පයක් තියෙන කාලික දෙන දානේ ධනෙ තියෙන කාලේ දෙන දාණයට වඩා අත්හැරීමක් තියෙනවා. ධනෙ නැති කාලික දෙන පුද්ගලයා කොච්චර දේවල් අත්හරින්න ඕනේද? කෙලස් කොච්චර දිනන්න ඕනේද? දරුවෝ ගැන හිතන්න ඕනේ, අඹුව ගැන හිතන්න ඕනේ, එදිනෙදා ආහාර පාන ගැන හිතන්න ඕනේ, බේත් හේත් ගැන හිතන්න ඕනේ. තවත් නොඑක් සමිති සමාගම් මේ නොඑක් දේවල් වලට දිය යුතු දේවල් ගැන හිතන්න ඕනේ. ඒ සියලුම දේවල් අත්හැරලා ඒ සියලුම දේවල් සම්බන්ධයෙන් තියෙන ක්ලේශයන් ජය අරගෙන යම් කෙනෙක් දන් දෙනවද? අප්පස්මා දක්ඛිනා දින්නා සහස්සේන සමන් මිතා. එන්නතේ සඳහන් කරනවා කෙනෙකුගේ දවසේ ආදායම රුපියල් 1000යි. නමුත් ඔහු අත්හරිනකොට කීයක් අත්හරින්න ඕනේද? මසුරුකම් කීයක් දිනන්න ඕනේද? මේ 1000න් 800ක් අත්හරිනවා නම් මසුරුකම් කීයක් දිනන්න ඕනේද කියලා මේ සඳහන් කරන්නේ. යුද්ධයකට ගියත් දිනන්නේ ටික දෙනයි පින්නතුනි. වීර පුරුෂයෝ ටික දෙනයි ඉන්නේ කිසිම දෙයකට බය නැති අය. ඕනෑම අභියෝගයකට මුහුණ දීලා මේ යුද්ධයේ දිනන්න ඕන කියලා හිතලා යුද්ධ කරන අය ඉන්නේ බොහොම ටික දෙනයි. ආන් ඒ වගේ සියලු මසුරු මල දිනන අය අල්පයක් තිබිලත් ඒ අල්පය හෝ දන් දෙන කෙනා පරලොව බොහෝසේ දිනනවා කියලා සඳහන් කරන්න පින්නතුනි. ශ්‍රද්ධාවෙන් නම් යමක් දෙන්නේ ඒ දෙනකොට මේ ජීවිතේ කොච්චර දුප්පත් වගේ පෙනුනත් මතු ජීවිත කල්ප ගණනින් පොහොසත් වෙනවා. ඒ නිසා මේ දාණය කොයිතරම් වටිනවද? ඒ නිසයි සඳහන් කළේ පින්නතුනි දානංච යුද්ධංච සමානමාහු අප්පාපි සන්තා බහුකේ ජිනන්ති අප්පම්පිචේ සද්ධානෝ දදන්ති තේනේව සෝහෝති සුඛී පරත්ත. දානයත් යුද්ධයත් සමානයි කියලා සඳහන් කළත් ස්වල්ප වූ වීර පුරුෂයෝ බොහෝ වූ බියගුල්ලන් දිනනවා කියලා. සදහැති පුද්ගලයා ස්වල්පයක් දෙන්නේද ඒනුත් ඔහු පරලොව මනාව දිනනවා. ඒ නිසා දානයම ශ්‍රේෂ්ඨයි. පින්නතේ සඳහන් කරනවා යම් වූ ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා දන් දීලා නැත්තම් මෙතන දන් දීලා කියලා කියහම පින්නතුනි විශේෂයෙන් දසදාන වස්තු පිළිබඳවම සඳහන් කරනවා. ආහාර, පාන, වස්ත්‍ර, මාලා, සුවඳ, විලවුන්, ඇඳපුටු ආදී ආලේපන ද්‍රව්‍ය, වාසස්ථාන, පහන් සහ පහන් දල්වන්න අවශ්‍ය උපකරණ, ප්‍රදීප සහ ප්‍රදීප උපකරණ කියලා සඳහන් කරලා තියෙන්නේ. මෙන්න මේ දසදාන වස්තුව කෙනෙක් තමන්ගේ ජීවිතේ සම්පූර්ණ කරගන්නවා නම් ඒ පුජ්‍යලයා ඊළඟ ආත්ම භාවයේ ඉඳලා දුප්පත් නම් නෑ. පරලෝක සැප බලාපොරොත්තු වෙන කෙනෙක් මේ ජීවිතෙන් මනාව දන් දිය යුතුයමයි. සීලයත් රැකගෙන දානයත් සම්පූර්ණ කරගත්තොත් ඔහු බය නැතුව මරණයට මුහුණ දෙන කෙනෙක්. පින්නතුනි යම් කෙනෙක් දානයට අකමැති වෙලා ලෝභ සිතින් කරන ක්‍රියාවක් ඒ ලෝභකම් කරන වෙලාවේ පවතින හිත පළ දුන්නොත් නිරේම උපද්දවනවා කියලා සඳහන් කළේ. අපි දන්නවා මේ දන් දෙනකොට పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියලා අපි අවස්ථා තුනක් කතා කරනවා. දන් දෙනකොට විතරක් නෙමෙයි කුසල කර්ම කරනකොට අකුසල කර්ම කරනකොට මේ අවස්ථා තුනම අපි සතුව තියෙනවා. නමුත් මෙතන විශේෂයෙන් සඳහන් කරනවා මේ పూర్ව අපර චේතනාව පළ දුන්නොත් මනුලොවට පැමුණුනහම දුක්පත් වෙනවා කියලා. ඒතර සඳහන් කරන්නේ පින්තුනේ මේ ලෝභසිත ඉපදිච්ච වෙලාවේ දාණයට මැලි වෙච්ච සිත තියෙන වෙලාවේ
පවතින පූර්ව චේතනාවයි අපර චේතනාවයි ගැන මෙතන මේ සඳහන් කරන්නේ. දන් දුන්නත් පින්නතුනි පෙරසිත පිරිසිදු වෙන්න ඕනේ. දීලා ඉවර වෙලා පස්සෙත් සතුටු වෙන්න ඕනේ. පෙරසිත පසුසිත දෙකම පිරිසිදු නැත්තම් ආන් ඒ පූර්ව අපර චේතනා පළ දුන්නහම තමයි මනුස්ස ලෝකේ ඉපදුනත් උපදින්නේ දුප්පත් වෙලා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මානවකය යමෙක් ශ්‍රමණේකට හෝ බ්‍රාහ්මණේකට හෝ නොදෙන්නේද? ඒ කියන්නේ පින්නතුනි දසදාන වස්තුවෙන් සංග්‍රහ නොකරන්නේද? ආන් ඒ තමයි දුප්පත් වීමේ ප්‍රතිපදාව. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ పూర్ව චේතනාවයි මුංචන චේතනාවයි දෙකම පිරිසිදුව තියාගෙන යම් කෙනෙක් දන් දෙනවා නම් දීලා ඉවර වෙලත් මේ ශාසනයේ මේ තරම් මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කොට වදාළ නිවන් මගේ පළවෙනි පියවර හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මෙවැනි වූ දානයක් මටත් දී ගන්න ලැබුණා කියලා අපර චේතනාවේදී සතුටු වෙනවා නම් අන් ඒක තමයි පින්නතුනි පොහොසත් වීමේ ප්‍රතිපදාව. පින්නතුනි ඊළඟට මේ ගාථාවේ සඳහන් කළ අන්තිමට තේනේව සෝහෝති සුඛී පරත්ත මෙන්න මේ කාරණාව විස්තර කරනකොට සඳහන් කරනවා යම් කෙනෙක් දන් දෙන එකත් හොඳයි අල්පයක් තියේදී දෙන එකත් හොඳයි ශ්‍රද්ධාවෙන් දෙන එකත් හොඳයි ධර්මයෙන් ලැබූ දේ දෙන එක ඒ සියල්ලටම වඩා හොඳයි කියලා. එතකොට මේ ධර්මයෙන් ලැබූ දේ දෙන එක කියලා කියන්නේ වැරදි ආකාරයෙන් උපයලා නැති ධනයකින් දන් දෙන්න කියන කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. දක්ඛින විභංග සූත්‍ර දේශනාවේ එක ගාථාවක සඳහන් කළා යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්ධං සුපසන්න චිත්තු. එතකොට පින්නතුනි මෙතන මේ ධම්මේන ලද්ධං කියලා සඳහන් කරන්නේ ධාර්මිකව ලැබූ ධනයකින් දන් දෙන්න කියන එක. අපේ භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කොට වදාලා ජීවත් වීම සඳහා නොකල යුතු වෙළඳාම් එහෙම නැත්නම් වැරදි විදිහට ධනය උපයන්න එපා කියලා. ආයුධ වෙළඳාම කියලා සඳහන් කරාම ආයුධ වර්ග ගොඩක් තියෙනවනේ. ඒතකොට මේ කැත්තක්, උදැල්ලක්, පිහියක් මේ වගේ දේවල් විකුණන එක ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. අනුන්ගේ ජීවිත විනාශ කිරීම සඳහා තුවක්කුවක්, බෝම්බයක් මේ වගේ දේවල්. එහෙම ආයුධ විකුණන්න එපා කියලා සඳහන් කළේ. කැති උදළු පිහි වගේ දේවල් තියෙන්නේ අපේ එදිනෙදා කටයුතු පහසු කර ගැනීම සඳහා. ඒ දේවල් වලින් ප්‍රාණඝාත කරන්නත් පුළුවන්. නමුත් ඒ ආයුධ තියෙන්නේ ප්‍රාණඝාත කරන්න නෙමෙයිනේ. නමුත් තුවක්කුවක් තියෙන්නේ වෙන වැඩ කරන්න නෙමෙයි. ඒක තියෙන්නේ ප්‍රාණඝාතය සඳහාමයි. එතකොට මෙතන ආයුධ වෙළඳාම තහනම් කියලා සඳහන් කරන්නේ මේ තුවක්කු බෝම්බ වගේ මේ ඍජුවම ප්‍රාණඝාතය සඳහාම සකසලා තියෙන දේවල්. වසවිස වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම, මස් පිණිස සතුන් ඇති දැඩි කරලා විකුණන එක. මේ ආදී කාරණා භාග්‍යතුන් වහන්සේ තහනම් කළා වගේම තුලා කූට, මාන කූට, තරාදියෙන් කිරණකොට, ලාහින්, සේරුවෙන්, බුසලෙන්, තරාදියෙන් මනිනකොට වංචනික විදිහට ඒ කටයුත්ත කරන්න එපා කියලා දේශනා කළා. එහෙම නැතුව උපයන ධනය තමයි මනා වූ සාධාරණ ධනයක් බවට පත් වෙන්නේ. දැහැමි ධනයක් බවට පත් වෙන්නේ. ධාර්මික වෙළඳාම, ධාර්මික රාජ්‍ය සේවය, ධාර්මික සත්ත්ව පාලනය, ධම්මිකා ධම්මලද්දා සේදා වක්කිත්වා බාහුබල පරිග්‍රහිතා බොහෝම ධාර්මිකව දාඩිය මුගුරු වගුරවල ගතේ සිතේ ශක්තිය යොදවලා උපේන වස්තුව ඊටාම පිරිසිදුයි කියලා දේශනා කොට වදාළේ. අනිහිම පිරිසිදු වස්තුවකින් දන් දිය යුතුයි කියන කාරණාව විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරනවා. මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකයි පින්නතුනි මෙතන පැහැදිලි කරන්නේ දන් දෙන එක හොඳයි.
අල්පයක් තියදී දෙන එකත් හොඳයි. ශ්‍රද්ධාවෙන් දෙන එකත් හොඳයි. නමුත් ධර්මයෙන්ම ලැබූ දේ දෙන එක ඒ සියල්ලටම වඩා හොඳයි. යමෙක් ධර්මයෙන් ලැබූ දේ දන් දෙනවා නම් එයින් ලැබෙන ආනිසංසය තමයි විපුල ඵල ගෙනල්ලා දෙනවා කියලා සඳහන් කරන්නේ. එතකොට මේ තේනේව තේ හෝති සුඛී පරත්ත කියනකොට පින්නතුනි මෙතන සඳහන් කරනවා ඒක සාටක බ්‍රාහ්මණයාගේ කතාව සංක බ්‍රාහ්මණතුමාගේ කතාව විශේෂයෙන් මෙතනදී පැහැදිලි කරන්න කියලා. ඒක සාටක බ්‍රාහ්මණය පිළිබඳව අපි ඕනතරම් කරුණු අහලා ඇති. මොකද යමක් දෙන්න නැතිම වෙලාවේ දීලා බැරිම වෙලාවේ ඒ සියලු අපහසුතා අත්හැරලා දන් දුන්නා. මොකද බ්‍රාහ්මණයටත් බැමිණියටත් දෙන්නටම තියෙන එකම සලුවයිනේ උතුරු සලුව. ඉතින් දෙන්න මාරුවෙන් මාරුවට තමයි ගමන් බිමන් යන්නේ. මොකද උතුරු සලුව එකයි තියෙන්නේ දෙන්නටම දරන්න. නමුත් දැන් මේ සලුව පූජා කළොත් දෙන්නටම ගෙදරින් එළියට බහලා ගමනක් නම් යන්න වෙන්නේ නැහැ. ඉතින් ගමන් බිමන් නොයා කොහොමද? එදිනෙදා කටයුතු කරගන්නේ කොහොමද? ආහාර පාන ටිකක් සපයාගන්න යන්නේ කොහොමද? ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ සලුව දුන්නොත්. නමුත් බ්‍රාහ්මණයට පුළුවන් වෙනවා ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න අන්තිම වෙලාවේ මේ සියලු මසුරුකම් දිනලා තමන්ගේ සලුව පූජා කරන්න. ආන්නේ මසුරුකම් දිනලා ඒ සලුව පූජා කරපු නිසා ඔහුට ඒ ජීවිතයේදීම රජුරුවන්ගෙන් මහා සම්පත් ගොඩක් ලැබුණා. අත්හරින්න බැරිම වෙලාවේ අත්හරින එක කොයිතරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාවයි පැහැදිලි කරන්නේ. සංක බ්‍රාහ්මණතුමාගේ චරිතය ගැන සඳහන් කරාම මෙතන සංක බ්‍රාහ්මණ කියලා කියහම පින්නතුනේ සංක බ්‍රාහ්මණවරු දෙන්නෙක් පිළිබඳව කියවෙනවා. එක්කෙනෙක් තමයි පසේ බුදුරජාණන් වහන්සේට පාවහන් පූජා කළ සංක බ්‍රාහ්මණතුමා. මෙතන සඳහන් කරන්නේ ඒ බ්‍රාහ්මණතුමා ගැන නෙමෙයි. මෙතන සඳහන් කරන සංක බ්‍රාහ්මණතුමා සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ තාත්තා ගැනයි මේ සඳහන් කරන්නේ. අපේ මහ බෝසතාණන් වහන්සේම තමයි මේ අවදි දෙකේම ඉන්නේ. මේ සංකණං බ්‍රාහ්මණතුමාට හිටියා සුසීම කියලා පුතෙක්. මේ පුතා අධ්‍යාපනය ලැබීම සඳහා තාත්තගෙන් අවසර අරගෙන බරණැසට යනවා. තක්සලාවේ තමන්ගේ ආචාර්යවරුන් යම් දැනුමකින් පොහොසත්ද මේ සුසීම කුමාරයා ඒ දැනුම ඉතා කෙටි කාලයකින් ලබනවා. ලබලා තමන්ගේ ආචාර්යවරුන්ගෙන් අහනවා ආචාර්යතුමනි මම මේ වේද සාහිත්‍යයේ මුලත් දැක්කා මැදත් දැක්කා මම තාම අග දැක්කේ නෑ. ඒකට ආචාර්යවරු සඳහන් කරනවා පුතේ අපිත් ඒ කෙරවල දන්නේ නෑ. අගටම දන්නේ නෑ අපි. ඒකට සුසීම කුමාරයා අහනවා මට මේකේ කෙරවලත් ඉගෙන ගන්න කෙනෙක් නැද්ද කියලා. ආචාර්යවරු සඳහන් කළා ඉන්නවා. හැබැයි ඉන්නේ ඉසිපතනේ. එහෙනම් එහාට ගිහිල්ලා තමයි දැනගන්න ඕනේ කියලා. කුමාරයා ඉසිපතනෙට පිටත් වුණා. එහි ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා. ස්වාමීනි මට පරතර පෙන්වන්න කියලා කියහම උන්වහන්සේලා සඳහන් කළා එහෙම උගන්වන්න නම් අපි වගේ වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මහාන වෙන්න ඕනේ. මහාන වුණාට පස්සේ ධර්මයේ දේශනා කළා. ඒ ධර්ම දේශනාව අහලා සුසීම කුමාරයා පැවිදි වුණා. පැවිදි වෙලා පසේ බුදු වුණා. පසේ බුදු වෙලා තමන්ගේ ආයුෂය බලහම ආයුෂ ඉවරයි. අහසට පැන නැගලා ප්‍රාතිහාර්ය දක්වලා පිරිනිවන් පෑවා. සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ටික එකතු කරලා මහ ජනතාවට වන්දනාමාන කරන්න සෑයක් ඉදි කරන්න කියලා අනික් බුදුරජාණන් වහන්සේලා සඳහන් කළා. මිනිස්සු මහ සෑයක් ඉදි කළා. පස්සේ කාලේ සංක බ්‍රාහ්මණතුමා තමන්ගේ පුතා හොයාගෙන බරණැසට ආවා. තමන්ගේ පුතා ගැන බරණැස මිනිසුන්ගෙන් ඇහුවා. ඒ මිනිස්සු සඳහන් කළා ඒ කුමාරයා අපි දන්නවා. ඒ කුමාරයා පැවිදි වුණා. ඒ කුමාරයා පසේ බුදු වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. සංක බ්‍රාහ්මණතුමා ඒක පිළිගත්තේ නැහැ. නමුත් මේ මිනිස්සු ඈත සුදුවට පේන චෛත්‍ය පෙන්නලා කියනවා අර තියෙන්නේ සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍ය කියලා. මහ පොළොව උඩ වැටිලා තමන්ගේ හිතේ දුක තුනී වෙනකම්ම
මහ පොළොවට අතින් පහර දෙමින් අඬලා සංඝ බ්‍රාහ්මණතුමා නැගිටලා චෛත්‍ය ළඟට ගියා. සෑ මළුව තනකොළ වැවිලා අපිරිසිදුයි. සෑ මළුවේ තියෙන සියලුම තනකොළ ගැලෙව්වා. පල්ලෙහින් ගලාගෙන යන ගඟ. ඒ ගඟෙන් වැලි ගෙනල්ලා මළුවට දාන්න හිතුවත් වැලි අදින්න එකක් නැහැ. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න, සීතලට පොරවගන්න බ්‍රාහ්මණතුමාගේ උතුරු සළුව තියෙනවා. සංඝ බ්‍රාහ්මණතුමා තමන්ගේ උතුරු සළුවේ ඔතාගෙන වැලි ගෙනල්ලා මුළු සෑමලුවම සුදු වැලි ඇතුරුවා. තමන්ගේ කෙන්ඩියෙන් පැන් ගෙනල්ලා මුළු සෑමලුවම තෙමුවා. පුනතුන අසීරු කාරණා මේවා. උතුරු සළුවේ ඔතාගෙන වැලි ගේනවා කියන එක මුළු සෑමලුවක් සුදු වැලි වලින් පුරවන්නේ. තමන්ගේ පැන් කෙන්ඩිය කියලා කියහම තමන්ට බීමට වතුර ටිකක් දාගෙන යන පොඩි භාජනයක්. මේ මුළු සෑමලුවම තෙමන්ඩ මේකෙන් වතුර ඇද්දා කියලා කියහම මොන තරම් කැපකිරීමක් කරලා තියෙනවද? ඊළඟට වනමල් නෙලාගෙන ඉල පූජා කළා. අවුවට වැස්සට ඉහළ ගන්න තිබිච්ච තමන්ගේ කුඩේ සෑය අවුවේ කියලා හිතලා කොත් කැරලට උඩින් ඉහළලා තිබ්බා. මේ සියල්ල නිමා කරලා යන්න පිටත් වෙලා චත්‍රයෙන් සෑයට වැටෙන හෙවණැල්ල දිහා බලනකොට සංඝ බ්‍රාහ්මණට හිතෙනවා මෙතන කොඩියක් ලෙල්ල දුන්නා නම් කොච්චර ලස්සනද කියලා. සංඝ බ්‍රාහ්මණාවේ පින්කම් කරන්න නෙමෙයි. සංඝ බ්‍රාහ්මණාවේ තමන්ගේ පුතා හොයාගෙන යන්නේ. පුතා බලලා යන්නේ. එහෙනම් කිසිම පින්කමකට සූදානම් වෙලා ආපු ගමනක් නෙමෙයි මේක. නමුත් ඔහු කල්පනා කළා මැසි මදුරුවන්ගෙන් සහ සීතලින් ආරක්ෂා වෙන්න මට දෙන එක මුතුරු සලුවයි. මගේ ආරක්ෂාවට වඩා මේ සෑය ළඟ කොඩියක් තිබුණොත් කොච්චර ලස්සනද. එහෙනම් මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න තියෙන උවමනාව අත්හැරිය. සීතලින් ආරක්ෂා වෙන්න තියෙන උවමනාව අත්හැරිය. වැලි ඇදලා මඩ ගෑවිලා තිබිච්ච උතුරු සළුව ගඟට දාලා හොඳට සේදුවා. දිග ලීයක කෙරවලේ ගැට ගහලා සෑය ළඟ ලෙල දෙන්න සැලැස්සුවා. ඒක දැකලා ගොඩක් සතුටු වුණා. අපේ පින්නතුන් දන්නවා ගංගාරෝහණ පූජාව පිළිබඳව. අපේ බුදුරජාණන් වහන්සේ විශාලාවට වැඩලා උතුම් වූ රතන සූත්‍රයේ දේශනා කරලා නැවත වතාවක් රජගහ නුවරට වඩින වෙලාවේ මිනිස්සු, නාගයෝ, දෙවියෝ මේ සියලු දෙනාම එකතු වෙලා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් තව කෙනෙකුට හිතාගන්න බැරි විදිහේ පූජාවක් කළා. මේ ලෝකේ කෙනෙකුට කවදාවත් එහෙම පූජාවක් තේරුම් ගන්න බෑ. පහෝදා ධම්සභා මණ්ඩපයට රැස් වුණ භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරමින් හිටිය භාග්‍යතුන් වහන්සේ වඩිනතුරු භාග්‍යතුන් වහන්සේට විමසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ සසර ගමනේ මා විසින් සිද්ධ කරගත්ත ඊටාම පුංචි පින්කමක නිස්සන්ද ඵලය තමයි ඔය පාට දුන්නේ කියලා. මොකද්ද නිස්සන්ද ඵලය කියලා කියන්නේ? නිස්සන්ද ඵලය කියලා කියන්නේ ඒ පින්කමේ අතුරු ඵලය. අතුරු ඵලයයි විපාක දීලා තියෙන්නේ. එතකොට ප්‍රධාන ඵලයේ කවදා කොහේ විපාක දුන්නද කියලා සඳහන් කරලා නැහැ. පාරමිතා පුරාගෙන යන සංසාරේ යම් යම් අවදීන් වල ප්‍රධාන ඵලයක් විපාක දෙන්නේ නැති. නමුත් අතුරු ඵලය කොයි තරම් ශ්‍රේෂ්ඨද? දෙවියෝ, නාගයෝ, මිනිස්සු සියලු දෙනාම එකතු වෙලා මේ ලෝකේ කෙනෙකුට හිතාගන්න බැරි විදිහේ උපහාර පූජාවක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පවත්වන්නේ. එතකොට පින්නතුනේ මේ තරම් සම්පත් ලබන්න, මේ තරම් ගරු සත්කාර සම්මාන ලබන්න මේ දන් දීලා තියෙන්නේ දෙන්න යමක් නැති වෙලාවේ. දෙන්න යමක් ගෙනල්ලා නැති වෙලාවේ. තමන්ගේ යහපත වෙනුවෙන් තිබිච්ච දේවල් අත්හැරියා. තමන් තුල තිබිච්ච මසුරුකම් ටික අත්හැරියා. සීතලෙන් ආරක්ෂා වෙන්න ඕනේ හින්දා ඉතුරු සළුව තියාගන්න ඕනේ. සීතලෙන් ආරක්ෂා වෙන්න ඕනේ හින්දා නැත්නම් මැසි වදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න ඕනේ හින්දා උතුරු සළුව තියාගන්න ඕනේ. ආන්ගේ ඇති වෙන මසුරු මල දුරු කළා. මට සීතලින් පීඩාවටපත් වුණාට කමක් නැහැ. මම මැසි වදුරුවන්ගෙන් පීඩාවටපත් වුණාට කමක් නැහැ. මේ සළුව කොඩියක් කරලා පූජා කරන්න තියෙනවා නම් හොඳයි. මට අවුවෙන් පීඩා වුණාට කමක් නැහැ. මට වැස්සෙන් පීඩා වුණාට කමක් නැහැ. මේ චත්‍රයේ කොත් කරල්ල සෙවන කරවන්න මෙතන තැම්පත් කරන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? මොන තරම් අත්හැරීම් සමුදායක්ද? නමුත් විපාකය මොන තරම් උත්තරීතරද? මේ ශාසනයේ අත්හැරීම කොච්චර වටිනවද?
ඒ අත්හැරීම තුල කොයිතරම් දේවල් ලැබෙනවද? ඒකයි සඳහන් කළේ අත්හරින්න ලැබෙනවා. හැබැයි ලබන්න හිතාගෙනත් හරින්න එපා. එතකොට එතන අත්හැරීමක් නෑ. දෙන එක දීලා ඉවර කරලා දාමු. ලැබෙන එක පස්සේ ලැබෙයි. ඒ නිසා පින්නතුනි මේ ලෝකේ මේ දීමනාව කියන එක කොයිතරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව පැහැදිලි කරන්න කොයිතරම්නම් කරුණු තියනවාද මේ ධර්මයේ ඇතුලේ. දන් දෙන එක කොයිතරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව එතකොටයි අවබෝධ වෙන්නේ. නිවන් දක්නා ජාති දක්වා මේ සසර ගමන සුවපත් කරගන්න දන් දිය යුතුයමයි කියන කාරණාව එතකොටයි තේරෙන්නේ. දානෙන් තොරව මේ ගමන යා නොහැකි කියන කාරණාව මනාව අවබෝධ කරගන්න ඕනේ. ආන් ඒ දන් දීම තමයි බොහෝ සැප සම්පත් ලබන ප්‍රතිපදාව. යමෙක් මසුරුකමට යට වෙලා දන් නොදී ඉන්නවා නම් ඒක තමයි සසර දුප්පත් වීමේ ප්‍රතිපදාව. ඒ නිසා මේ සසර සුවපත් කරගන්නවද? එහෙම නැත්නම් ඊටා දිලිඳුව ඉපදිලා එදා වේල ආහාර ටිකක් නැතුව බොහොම දුකසේ ගත කරනවද කියන කාරණාව ප්‍රඥාවෙන් යුක්තවම අපි තීරණය කළ යුතු කරුණක්. ඒ නිසා දුප්පතෙක් නොවෙන්න, පොහොසතෙක් බවට පත් වෙන්න කල යුත්තේ දන් දීමමයි කියන කාරණාව මෙතනින් අපට මනාව පැහැදිලි වෙලා තියෙනවා. ඊළඟට පින්නතුනි මේ සුබ මානවකතුමා අපේ බුදුරජාණන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ලෝකේ ජීවත් වෙන සමහර අය ඉපදිලා තියෙන්නේ ඊටාම පහත්, ඊටාම නීච කුලයක. නමුත් සමහර අය මහේශාක්‍යු ඊටා උසස් කුලවල ඉපදිලා තියෙනවා. සමහර කෙනෙක් නීච කුලයක උපදින්නත්, සමහර කෙනෙක් උසස් කුලයක උපදින්නත් හේතු වෙන ප්‍රතිපදාව මොකක්ද ස්වාමීනි කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහුවහම අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළ මානවකය, මේ ලෝකේ ජීවත් වෙන යම් කෙනෙක් වැඳිය යුතු අයට වඳින්නේ නැද්ද? ගරු සත්කාර කළ යුතු අයට ගරු සත්කාර කරන්නේ නැද්ද? තමන් නැගිටලා ආසනේ දිය යුතු අයට ආසනේ නොදෙන්නේද? මානෙන් යුක්තවම මේ ඉහත සඳහන් කළ කාරණාවල යෙදෙන්නේ නැද්ද? මානවකය, ආන් එවන් අය නැවත උපදිනකොට නීච කුලවල උපදිනවා කියලා දේශනා කළා. මේ මානෙ නිසා රැස් කරගන්න කර්මය හරියටම පළ දුන්නොත් නිරයේ උපද්දවනවා කියලා සඳහන් කළා. අවශේෂ කර්මයන් පළ දෙනවා නම් මනුස්ස ලෝකේ නීච කුලවල උපද්දවනවා. පින්නතුනි යම් කෙනෙක් යහපත් ශ්‍රේෂ්ඨ කුලයක උපදින්න බලාපොරොත්තු වෙනවා නම් ඉහත සඳහන් කළ ආකාරයට ගරු කළ යුතු අයට ගරු කරමින්, වැඳිය යුතු පිදිය යුතු අයට වන්දනාමාන කටයුතු කරමින්, පූජා කටයුතු සිදු කරමින්, ආසනෙන් නිමන්ත්‍රණය කළ යුතු අයට ආසනෙන් නිමන්ත්‍රණය කරමින් යමෙක් ජීවත් වෙනවද, ආන් එවන් අය ශ්‍රේෂ්ඨ කුලවල උපදිනවා. ඉන්නතුනි මේ ලෝකේ සමහර අය උසස් කුලවල ඉපදිලා පහත් කුලයකට යන්න පුළුවන්. ඒ වගේම තවත් පහත් කුලයක ඉපදිච්ච කෙනෙක් උසස් කුලයකට යන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පින්නතුනේ එක එක කරුණු කාරණා බලපානවා. නමුත් සුබ මානවක බුදුරජාණන් වහන්සේගෙන් අහන කාරණාව තමයි, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඇයි සමහර අය නීච කුලවල උපදින්නේ? ඇයි සමහර අය මහේශාක්‍ය උසස් කුලවල උපදින්නේ? මොකක්ද ඒකට හේතුව කියලා. එහෙම වෙන්න හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයේ අපි මේ මුලින් සිහිපත් කරන්න යෙදුනේ. ඊළඟට සුබ මානවක භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ලෝකේ සමහර අය මහා ප්‍රඥාවන්තයි, සමහර අය දුෂ්ප්‍රඥයි. ඒකට හේතුව මොකද්ද ස්වාමීනි කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මානවකය, යම් ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙත එළඹිලා අහන් නැත්තම් ස්වාමීනි කුසලයේ මොකක්ද, අකුසලයේ මොකක්ද, වැරදි දේ මොනවද,
නිවැරදි දේ මොනවද? සේවනයේ කළ යුතු දේ මොකක්ද? සේවනයේ නොකළ යුත්තේ මොනවද? මට බොහෝ කල හිතසුව පිණිස යමක් මේ ලෝකෙ පවතිනවද? කුමක්නම් අහිත පිණිසම පවතිනවද? අන්න එහෙම අහන්න නැත්තම් එවන් අය මරණින් මත්තේ නිරයට එළඹෙනවා. පින්නතුනි එහෙම සඳහන් කළේ ධර්මයේ මොකක්ද අධර්මයේ මොකක්ද? කුසලයේ මොකක්ද අකුසලයේ මොකක්ද? කල යුත්තේ මොනවද නොකල යුත්තේ මොනවද? එහෙම විමසලා යමෙක් නොකල යුතු දේවල් අත්හැරලා කල යුතු දේ විතරක් කරනවා නම් අකුසලයෙන් වැළකීලා කුසල් මත පිහිටනවා නම් එයයි නිරේට පාර හදාගන්නේ නෑනේ. නමුත් අන්න එහෙම නොකරන පුද්ගලයා කුසලයේ අකුසලයේ මොකක්ද කියලා නොදන්න නිසා ඔහු නිරේගාමී අකුසල්ම තමයි වැඩිපුර රැස් කරන්නේ. මොකද පහසු පව් කරන්නනේ. ඒක නිසා අකුසල්ම තමයි රැස් කරගන්නේ. එහෙම නැත්තම් පින්නතුනි තව විදිහකට සඳහන් කළොත් ධර්මයේ අහන්නේ නැති පුද්ගලයා Tamanට හරි වැරදි අහලා දැනගන්න අය ඉන්නකොට ගිහිල්ලා ඒ අයගෙන් අහන්නේ නැත්තම් හරි වැරදි මොනවද කළ යුතු නොකළ යුතු දේවල් මොනවද කියලා ඔහුට හරි වැරදි මනාව තෝරා බේරා ගැනීමේ හැකියාවකුත් නැත්තම් ඒ කර්මයේ ඵල දුන්නහම අනිවාර්යෙන් නිරේ උපද්දවනවා. පින්නතුනි අපිට මේකෙන් පේන්නේ කර්ම ශක්තියේ බලය කොපමණද? අපි යම් දෙයක් නොකරනවා නම් ඒනුත් කර්මයක් රැස් වෙනවා. යම් දෙයක් නොකරනවා නම් ඒනුත් කර්මයක් රැස් වෙනවා කියන එකයි මේ කියන්නේ. කළ යුතු දෙයක් නොකරනවා නම් ඒත් කර්මයක් රැස් වෙනවා. පින්නතුනි කෙනෙක් සුදුසු කෙනෙක් ළඟට ගිහිල්ලා කුසල් අකුසල් මොනවද කියලා මනාව විමසලා අකුසලයෙන් ඈත් වෙලා කුසලයේ මත පිහිටලා කටයුතු කරන්න කැමති වෙන්නේ නැත්තම් එවන් අය මරණින් පස්සේ නිරයේම ඉපදෙනවා කියන එකයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ පින්නතුනි ධර්මයේ අහන්නේ නැති පුද්ගලයා Tamanට හරි වැරදි අහලා දැනගන්න පුළුවන් උසස් අය ඉන්න වෙලාවේ ඕන් ළඟට ගිහිල්ලා එය අහන්නේ නැත්තම් හරි වැරදි මනාව තෝරා බේරා ගැනීමේ හැකියාවක් Tamanටත් නැත්තම් හරි දේවල් නොකර වැරදි දේවල්ම තමයි වැඩියෙන් කරන්නේ. අකුසලයේම තමයි වැඩියෙන් නිරත වෙන්නේ. කුසල් අකුසල් මනාව දැනගෙනත් මිනිස්සු වැඩියෙන් කරන්නේ අකුසල් නම් කුසල් අකුසල් මොනවද කියලා දන්නේ නැති කෙනෙක් කොයිතරම් වරදට පෙළඹෙනවද? එහෙම කර්මයේ ඵල දුන්නොත් නිරයේ උපදිනවා කියලායි මේ සඳහන් කරන්නේ. පින්නතුනි මේකෙන් අපිට පේන්නේ මේ කර්ම ශක්තිය කොයිතරම් බලවත්ද කියන එක. අපි යම් දෙයක් නොකරනවා නම් ඒිනුත් අපිට කර්මයක් රැස් වෙනවා. කළ යුතු දෙයක් නොකරනවා නම් ඒත් කර්මයක් රැස් වෙනවා. මෙන්න මේ කුසල් අකුසල් මොනවද කියලා අහලා දැනගන්න සුදුසු අය ඉන්නකොට ගිහිල්ලා ඒක අහලා දැනගෙන තමන් නිවැරදි වෙන්නේ නැත්තම් ඔහු දුෂ්පාඥ වීමේ ප්‍රතිපදාවයි ඒ පුරන්නේ කියලා සඳහන් කරනවා. යමෙක් කුසල් අකුසල් ආදී මොනවද කියලා අහනවා නම් අහලා නිවැරදි වෙලා අකුසලයෙන් ඈත් වෙලා කුසල් මත පිහිටලා කටයුතු කරනවා නම් ඒ තමයි පින්නතුනි ප්‍රඥාවන්ත වීමේ ප්‍රතිපදාව. මෙන්න මේ විදිහට අපේ භාග්‍යතුන් වහන්සේ සුබ මානවක තුමාට ප්‍රතිපදා 14ක් පැහැදිලි කරලා නැවත කෙටියෙන් පැහැදිලි කරනවා. මෙසේ මානවකය අල්පායුෂ්ක වීමේ ප්‍රතිපදාව පිරුවහම අල්පායුෂ්ක වෙනවා. දීර්ඝායුෂ්ක වීමේ ප්‍රතිපදාව පිරුවහම දීර්ඝායුෂ්ක වෙනවා. ආබාධ බහුල වීමේ ප්‍රතිපදාව පිරුවහම ආබාධ බහුල වෙනවා. අල්පාබාධ වෙන ප්‍රතිපදාව පිරුවහම අල්පාබාධ වෙනවා. දුර්වර්ණ වීමේ ප්‍රතිපදාව පිරුවහම දුර්වර්ණ වෙනවා. පහදවන සුළු ශරීර වර්ණ ලබන ප්‍රතිපදාව පිරුවහම අනුන්ගේ නෙත්සිත ඇද බැඳ ගන්න පුළුවන් වෙන ආකාරයේ ප්‍රියමනාප පැහැපත් චවි වර්ණයක් ලැබෙනවා. පෙනුමක් ලැබෙනවා. අල්පේසාක්‍ය වීමේ ප්‍රතිපදාව පිරුවහම අල්පේසාක්‍ය වෙනවා. මහේසාක්‍ය වීමේ ප්‍රතිපදාව පිරුවහම මහේසාක්‍ය වෙනවා. දුප්පත් වීමේ ප්‍රතිපදාව පිරුවහම දුප්පත් වෙනවා. පෝසත් වීමේ ප්‍රතිපදාව පිරුවහම පෝසත් වෙනවා.
නීච කුලවල උපදින ප්‍රතිපදාව පිරුවහම නීච කුලවල උපදිනවා. උසස් කුලවල උපදින ප්‍රතිපදාව පිරුවහම උසස් කුලයක උපදිනවා. දුෂ්ප්‍රඥ වීමේ ප්‍රතිපදාව පිරුවහම දුෂ්ප්‍රඥ වෙනවා. මහා ප්‍රඥ වීමේ ප්‍රතිපදාව පිරුවහම මහා ප්‍රඥ වෙනවා. කම්මස්සකා මානව සත්තා කම්මදායාදා. මානවකය කර්මයේ සොකීයයි. මේ ඇඟ, මේ ඥාතීන්, මේ ගෙවල් දොරවල් විනතුනි මේ සියල්ලම අත්හැරලා අපි මේ ලෝකෙන් ගියාට අපිට මේ කර්මය අත්හැරලා මේ ලෝකෙන් යන්න පුළුවන් කමක් නැහැ. කර්මයේ සොකීයයි. එතකොට මේ ලෝකේ ජීවත් වෙන කාලේ මම මගේ කියලා හිටපු සියලුම දේවල් කවදා හරි මගෙන් අත්හැරෙනවා. නමුත් මේ කර්මය හැමදාම මාත් එක්ක ඉන්නවා. අපේ ජීවිත කාලේ මේ ඉඩම මගේ, මේ ගෙදර මගේ, මේ යාන වාහන මගේ, මේ දරුවා මගේ, මේ මගේ ඥාතීන් මේ විදිහට මගේ කියා දැඩිව අල්ලා ගන්නවා බොහෝ දේවල්. නමුත් ඒ සියල්ලක්ම දාලා යන්න සිද්ධ වෙනවා. කර්මයත් එක්ක විතරයි අපිට මේ ලෝකේ දාලා යනකොට යන්න වෙන්නේ. එතකොට ඒ කර්මය පළ දෙනකොට තමයි තේරෙන්නේ මේ වගේ මිතුරෙක් නිසා, මේ වගේ හතුරෙක් නිසා අපරාධේ මම කර්ම රැස් කරගත්තේ කියලා. මොකද පින්නතුනි සමහර කෙනෙක් යාළුවන් නිසා කොයිතරම් කර්ම රැස් කරනවද? දරුවෝ නිසා කොයිතරම් කර්ම රැස් කරනවද? දේපොළ නිසා කොයිතරම් කර්ම රැස් කරනවද? කී දෙනෙක් නිසා අකුසල් රැස් කරනවද ඔවුන් සනසන්න? ඒ වගේම හතුරෝ නිසාත් කර්ම රැස් කරගන්නවා. ඒ නිරන්තරයෙන් ද්වේෂයෙන්, වෛරයෙන්, ගැටෙමින්, බනිමින් දේශේ මූලික කරගෙනමයි වෛරක්කාරයා ගැන හිතන්නේ. එතකොටත් රැස් වෙන්නේ නිරයගාමී වෙන්න තරම් අකුසල්. අනික් සියලු දෙනාම ඒ ජීවිතේ විතරයි අපිට. මගේ කියලා දෙයක් තිබිලා නැහැ බලහම ලෝකේ. අපරාධ ඒ ජීවිතෙන් රැස් කරගත්ත දේවල් වලට අනුව දැන් ජීවිත කෝටි ගාණක් දුක් විඳින්න ඕනේ. මගේ කියලා මමත් ඔය ඇති කරගෙන බැඳීම ඇති කරගෙන අල්ලාගෙන හිටපු දේවල් නිසා කෝටි ගාණක් ජීවිතවල දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් මා අල්ලාගත්ත මගේ වෙච්ච ප්‍රාණය හා සමාන වෙච්ච වස්තු සියල්ලම මේ ලෝකේ දාලා යන්න සිද්ධ වෙනවා. ඒ කවුරුවත් මං එක දන්නේ නැහැ. පින්නතුනි අපේ මගේ කියලා ග්‍රහණය කරගත්ත දේවල් මේ ලෝකේ එක ජීවිතයකට පමණයි අපිට තියෙන්නේ. අපරාධේ ඒ ජීවිතේ නිසා ජීවිත කෝටි ගාණක් ඉවර කරගෙන අස්සක ජාතකය පැහැදිලි කරන්න හරි වටිනවා. මේ කාරණාව තේරුම් ගන්න. අස්සක රජුරුවන්ගේ විසව දිලිසෙන ශරීරයක් තියෙන්නේ. ඇය අකාලෙම මැරිලා ගියා. ඇගේ මරණය රජුරුවන්ට ඉවස ගන්න බැරුව ගියා. ඇගේ දේහය පවා ආදාහනය කරන්න දෙන්නේ නැතුව රජුරුව ඒ දේහය රත්තරන් දෙනක මනාව සැකසූ බෙහෙත් තෙල් වල බහා කුණු නොවි තියාගත්තා. නමුත් අපේ මහ බෝසතාණන් වහන්සේ රජුරුව 7 දවසකින් කෑම කාලත් නැහැ, නාලත් නැහැ. රජුරුවන්ගේ ජීවිතෙත් මේ බැඳීම නිසා විනාශ වෙලාම යනවා. ඒ විනාශ වෙන ජීවිතය සුගතියක් කරා ගමන් කරන්නෙත් නැහැ. ඒ නිසා මොහුට පිහිටවිය යුතුයි කියලා කල්පනා කළා. මහ බෝසතාණන් වහන්සේ අස්සක රජුරුවන්ගේ මංගල උයනේ ගල් තලාව මත වැඩ ඉන්න වෙලාවක එතනින් යන පුරුෂයෙක් බෝසතාණන් වහන්සේ දැකලා කතා බහ කරලා ඔහුගෙන් තොරතුරු අහලා රජුරුව බොහෝම දුකෙන් ශෝකයෙන් පෙළෙමින් ඉන්න බව දැනගෙන ඔහු ලව්වම රජුරුව උයනට ගෙන්වගෙන රජුරුවත් එක්ක කරුණු කාරණා කතා කරලා රජුරුවන්ගෙන් අහනවා මහරජායි ශෝක කරන්න කියලා. රජුරුව කියනවා ස්වාමීනි මගේ අග්‍රමහේෂිකාව උපරි දේවියේ අකාලේ මරණයටපත් වුණා. ඇය අහිමි වීමේ දුක මට දරා ගන්න බෑ කියලා. උපරි දේවිය රූප මදයෙන් මත් වෙලා හිටපු කෙනෙක්. මේ මහ ඍෂිවරයා අහනවා මහරජා ඔබ දන්නවද දැන් උපරි කොහෙද ඉන්නේ කියලා? නෑ ස්වාමීනි. සඳහන් කළා ගොම ගොඩක කුරුමිනියෙක් වෙලා කියලා. පිළිගන්න බෑ ස්වාමීනි. ගෙන්නන්නද කියලා ඇහුවා. හා කිව්වා. මහ ඍෂිවරයාගේ ආනුභාවයෙන්ම ගොම කුරුමිනිය ගෙන්නෙව්වා. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් වෙනවා ගොම ගුලි දෙකක් රෝල් කර කර.
ආබෝසතාණන් වහන්සේ අහන මහරජා දන්නවද මේ ඉන්නේ ඔබේ උපරි දේවිය කියලා. එදා දිලිසෙන රන්වන් ශරීරයකින් යුක්ත වෙලා හිටපු කෙනා අද ගොම ගොඩක කුරුමිනියෙක් වෙලා ඉපදිලා. රජුරු පිළිගන්න බෑ කිව්වා. කතා කරවන්නද කියලා ඇහුවා. මහ බෝසතාණන් වහන්සේගේ ආනුභාවයෙන්ම ඒ කුරුමිනි දේනුව කතා කෙරුවා. තොරතුරු අහුවාම ඔක්කොම සඳහන් කළා. ඉන්නේ කොහෙද කියලා ඇහුවාම අස්සක රජුරුවන්ගේ උයනේ කිව්වා. ඒ කාලේ අස්සක රජුරුවන්ට හුඟක් ලෙන්ගතුනිද කිව්වා. ඒ කාලේ නම් බොහෝම ලෙන්ගතුයි. ඒ දැන් ලෙන්ගතු නැද්ද කියලා අහපුවාම සඳහන් කරනවා ස්වාමීනි මේ ඉන්නේ මගේ දැන් ස්වාමියා. මම අස්සක රජුරුවන්ට ප්‍රිය වුණේ අස්සක රජුරුවන්ගේ බිරිඳ කාලේ. දැන් මම ප්‍රිය කරන්නේ මොහුට. මට දැන් අස්සක රජුරුවන්ගේ වැඩක් නෑ. අවශ්‍ය නම් අස්සක රජුරුවන්ගේ බෙල්ල කපලා ගලාගෙන යන රුධිරයෙන් මගේ ස්වාමියාගේ පාද සෝදන්න වුණත් මට දැන් පුළුවන් කියලා සඳහන් කළා. මේකෙන් පේන්නේ පින්නතුනි ඒ පරණ ජීවිතේව ඒ ජීවිතේම පමණයි. නමුත් ඒ ජීවිතෙන් ඒ දේවල් නිසා රැස් කළ කර්මය සොකීයයි. මම යන තැන ඒ කර්මය අරගෙන යනවා. ඒ කර්මය නිසා මට මහත් දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. අන්න ඒක නිසායි සඳහන් කළේ ස්වකීය වූ කර්මය යහපත් කරගන්න ඕනේ. බැඳීම් උපාදාන තුල යක් අයහපතක්මයි වෙන්නේ. ඒ නිසා හැකිතරම් සිහිය ප්‍රඥාව පාවිච්චි කරලා මේ උපාදාන කරගන්න දේවල් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගෙන ඒක අත්හැරලා දාන එක තමයි වටින්නේ. මේ ප්‍රතිපදාව අපි පුරන්නේ කොහොමද? ඒකේ ප්‍රතිඵල අපිට අනිවාර්යයෙන්ම ඒ ආකාරයෙන්ම ලැබෙනවා. අන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මානවකය මේ කර්මය තමයි තීරණය කරන්නේ. ඔවුන්ට මොන විදිහේ ධනයක්ද, මොන විදිහේ යානයක්ද, කොයි ආකාරයේ ප්‍රඥාවක්ද, මොනතරම් දේපොළ ඉඩකඩම් ලබා දෙනවද? මේ සියල්ලම තීරණය කරන්නේ කර්මය විසින්. කර්මය තමයි කෙනෙක් මිනිසෙක් බවට පත් කරන්නේ. ඒ කර්මයම තමයි තව කෙනෙක් දෙවියෙක් බවට පත් කරන්නේ. කර්මයම තමයි තව කෙනෙක් තිරිසනෙක් බවට පත් කරන්නේ. කම්ම යෝනි එහෙම සඳහන් කළේ ඒකයි. කම්ම බන්දු කියලා කීවේ කර්මයේ සමග නැත්නම් කර්මයේ ළඟම ඉන්නවා. පින්නතුනි මේ සිත් වේගයෙන් උපදිනවා. සුළු මොහොතක කෝටි ප්‍රකෝටි ගාණක් ඇති වෙනවා. අත්හැරෙන්නේ නැහැ. ඒ කර්මය හිතෙන් හිතට සම්බන්ධ වෙනවා. නමුත් පින්නතුනි ළඟම ඥාතියෝ මේ තමයි කීවහම ඔහු සමහර තැන්වලදී මාව මග හරිනවා. ඒ කර්මය මාව කොතනකදවත් අත්හරින්නේ නැහැ. හිතෙන් හිතට සම්බන්ධයි මේ කර්මය. මම අතහැරලා යන්නෙම නෑ මේ කර්මය. ආන් ඒක නිසායි කම්ම බන්දු කියලා කිව්වේ. කම්ම පටිසරණ. කර්මය තමයි අපේ පිළිසරණ. නොයේ කරදර වෙන වෙලාවට කල්යාණ මිත්‍රයන්ගේ සේවනයේ සත්පුරුෂයන්ගේ කරුණාව අපට ලැබෙන්නේ අපි කළ කර්ම නිසාමයි. යහපත් කර්මයක් කරලා තියෙනවා නම් අපිට කල්යාණ මිත්‍රයන්ගෙන් බොහෝසේ උපකාර ලැබෙනවා. කරදරයටපත් වෙනකොට අපට පිහිට වෙනවා. එහෙම නැත්නම් කරදර පිට කරදර පැමිණෙනවා. ඒ තුලින් ජීවිත නීරස වෙලා ජීවිත එපා කරවලා මේ කර්මය අපිව හැම පැත්තෙන්ම විනාශ කරනවා. පින්නතුනි කර්මයේ ශක්තිය පඨවි ශක්තියටත් වඩා වැඩි කියලා දේශනා කළේ නිසා. පඨවි ශක්තිය කියලා කියන්නේ පින්නතුනි භූමිකම්පාවක් වගේ අවස්ථාවක කන්දක් පෙරළුනොත් ඒකෙන් බේරෙන්න ලේසියෙන් කෙනෙකුට බැරි වෙනවනේ. ඒ වගේම තමයි පින්නතුනි මේ ලෝකේ ජලයෙන් දිය කරන්න බැරි දෙයක් නැහැනේ. ගින්නෙන් දවල හලු කරන්න බැරි දෙයක්වත් මේ ලෝකේ නැහැනේ. ඒ වගේම සුළඟින් විනාශ කරන්න ඔසවන්න බැරි දෙයක්වත් මේ ලෝකේ නැහැ. නමුත් කර්ම ශක්තියට මේ සියල්ලම යටයි. මහා බෝසතාණන් වහන්සේට මාරයා කොයිතරම් කරදර කරන්න ආවද? නව මහා වැහි වරුසා වැස්සෙව්වා. නමුත් පින්නතුනි ඒ සියල්ලම අසරණයි. තමන්ගේ කාර්යවත් කරන්න බැරුව අසරණ වුණා. ඒ ආයුධ වරුසාවක් වැස්සා.
ගිනි අඟුරු වරුසාවක් වැස්සා. පර්වත වරුසාවක් වැස්සා. වැලි වරුසාවක්, අලු වරුසාවක්. නමුත් මේ කිසිම දෙයකට තමන්ගේ කාර්යය නම් ඉෂ්ට කරන්න බැරුව ගියා. වෙනත් කාර්යයක් ඉෂ්ට කළා. තමන්ගේ කාර්යය නොකර මොකක්ද මේ වෙනත් කාර්යයක් ඉෂ්ට කළා කියලා කියන්නේ? පින්නතේ හැම ආයුධයක්ම මහබෝසතාණන් වහන්සේ ළඟට එන්නේ මලක් වෙලා. ආයුධයක් එන්න ඕනේ. වැදුණු තැන කපලා දාන්නනේ. නමුත් මේ ආයුධයට කරන්න දෙයක් නැහැ. තමන්ගේ කාර්යයට කිසිම ඉඩක් නැහැ. මලක් වෙලා ළඟ වැටුණා. හැම ගිනි අඟුරක්ම, හැම ගල් කැටයක්ම, හැම වැලි ඇටයක්ම මලක් වෙලා මහබෝසතාණන් වහන්සේ ළඟ වැටුණා. ඒකයි තමන්ගේ කාර්යය නොකර වෙනත් කාර්යයක්ම කළා කියලා සඳහන් කළේ. පින්නතුනි, සක්වලවල් හැදෙන්නේ සත්වයන්ගේ පිනටමයි. සක්වලවල් විනාශ වෙන්නේ සත්වයන්ගේ අකුසලයේ වැඩිකමටමයි. මම ඒකයි නිතර සඳහන් කරන්නේ මේ කාලේ අපිට වෙලා තියෙන්නේ එහෙම දෙයක්මයි කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කර්ම ශක්තිය පඨවි ආපෝ තේජෝ වායෝ මේ සතර මහා භූතික ධර්ම වලටත් වඩා අති බලවත් බව. නමුත් තමන් කළ කර්ම ශක්තිය තමන්ට පේන්නේ නැහැ පින්නතුනි. අපි මෙහෙම හිතමුකෝ. දේවදත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට කරදර කරන්න කියලා හිතලා නාලාගිරිත් යවුවා. දුනුවායොත් යවුවා. ගලුත් පෙරළුවා. ඒ තමන්ට මුකුත්ම උනේ නෑනේ. ගල් පෙරලලත් දේවදත්තයන් වහන්සේ ගිජ්ජකුටෙන් බැහැලා තමන්ගේ පන්සලට වැඩියා. නාලාගිරි මෙහෙයවලත් දේවදත්තයන් වහන්සේ කිසිම අපහසුවක් නැතුව හිටියා. දුනුවායෝ යවලා භාග්‍යතුන් වහන්සේ විනාශ කරන්න දේවදත්තයන් වහන්සේ බොහොම සුවසේ ජීවත් වුණා. නමුත් තමන්ට රැස් වෙන කර්මය කොපමණද කියන එක උන්වහන්සේට පෙනුනේ නැහැ. මේ කර්මය සත්වයන්ව බෙදලා දක්වනවා. ඒ කාරණාවයි පින්වතුනි මෙතන මේ පෙන්වුම් කරලා තියෙන්නේ. කම්මං සත්‍ය විභජති. ඒ නිසා තමන්ට හිතවත් නම් අපි යහපතෙහිමයි පින්වතුනි යෙදිය යුත්තේ. තමන්ටවත් හිතවත් නැත්නම් අයහපතේ යෙදෙනවා. කර්මය කරන වෙලාවට හරි රසවත්. ඒ වුණාට විඳිනකොට හරි කටුකයි. මදුවා මඤ්ඤති බාලු ධම්මපද පාළියේ සඳහන් කළේ එහෙමයි. බාලයාට අකුසල් කරනකොට ඒක දැනෙන්නේ මීපෙනි වගේ කියලා. කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ කියලා වේදාගම මහා මෛත්‍රී මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෝවැඩ සංග්‍රහවණන් ධර්ම ග්‍රන්ථයේ සඳහන් කළේ ඒකයි. කෝකාලික භික්ෂුව කෝකාලික නගරයේ ඉඳලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න නගරයට එනකන්ම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා බැඳගත් වෛරයෙන් යුක්තවම යාවේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා වහන්සේට චෝදනා කරනකොට ඒ එසේ නෙවෙයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළත් ඒ බුද්ධ වචනයවත් පිළි අරගන්නේ නැතුව යනකොට අබෑට වගේ හටගත්ත බිබිලි බෙලිගෙඩි තරම් ලොකු වෙලා තියෙද්දිත් තමන්ගේ උපාධ්‍යයන් වහන්සේ බ්‍රහ්ම රාජයෙක් වෙලා ඉපදිලා ඉඳලා ඒ බ්‍රහ්ම රාජයා පැමිණිලා අවවාද කරනකොට මේ තරම් අසාධ්‍යව හිටියත් කේන්තිය අත්හරින්නේ නැතුව ඒ බ්‍රහ්ම රාජයාටත් බැනලා පන්න ගන්නවා. කර්මය කොයිතරම් රසවත්ද? තමන්ට ඊතරම්ම වේදනාවක් තිබිලත් කර්මය එක දිගටම පවත්වාගෙන යනවා. පින්නතුනි, ලෝභකම එහෙම නැත්නම් ආසාව, ද්වේෂය, මෝහය මෙන්න මේ කරුණු නිසා පව් කරද්දී කර්මය මීපැණි වගේ. ද්වේෂයේ පුරුදු පුද්ගලයාට මේ කර්මය හරි රසවත්ද? ද්වේෂය කළ යුතුම දෙයක් කියලායි ඔහුට හිතෙන්නේ. ඒක එහෙමයි කියලා හිතන්නේ සාධාරණ හේතු ඕන තරම් වුන්ට එළඹෙනවා. පින්නතුනි, එහෙම රැස් කරපු කර්ම වලින් දුක් එළඹෙන්න ගත්තාම ආයේ දුකෙන් බේරෙන්න විදිහක් නැහැ. ඒ නිසාමයි තමන් තීරණය කළ යුත්තේ තමන්ට සාධාරණයක් කරනවද නැද්ද කියලා. කර්මයේ සත්වයන් මේ තරම් බෙදලා දක්වනකොට බෙදලා මේ සත්වයන් විවිධ විදිහට කර්මයේ විසින් උපද්දවනවා නම්
කර්මය තමයි පින්නතුනි බලවත්. ඒකයි සඳහන් කළේ කර්මය සතර මහා භූතික ධර්ම වලටත් වඩා බලවත් කියලා. මේ භයානක සංසාරේ පින්නතුනි යම් කර්මයක් රැස් කරගත්තාම ඒකට එක වතාවක් විපාක දීලා නවතිනවා නම් කමක් නැහැ. එක කර්මයක් වෙනුවෙන් 100,000 ගණන් වාරවල විපාක විඳින්න සිද්ධ වෙනවා. එක කර්මයක් නිසා කෝටි ප්‍රකෝටි ගණන් වාරවල අසංඛ්‍ය ගණන් වාරවල දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. යම් කර්මයක පූර්ව චේතනාව වෙනම ඵල දෙනවා, මුංචන චේතනාව වෙනම ඵල දෙනවා, අපර චේතනාව තවත් වෙනමම ඵල දෙනවා. අන්න ඒක නිසා කරපු අකුසල් වල විපාකය අපි හොයාගෙන කොහොම පැමිණෙයිද කියන කාරණාවක්වත් තේරෙන්නේ නැහැ. මේ කරුණ පැහැදිලි කර කර අපේ භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරාම සුභ මානවක කියන අභික්ඛන්තං භෝගෝතම මනස්කාන්තයි භාග්‍යතුන් වහන්සේ සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය මුලින් හැර වූ දෙයක් උඩුකුරු කළා වගේ පටිච්චන්නං වා විවරෙය්‍ය වසා තිබුණු දෙයක් විවෘත කළ පෙන්වා වගේ මූල් හස්සවා මග්ගං ආචික්කෙය්‍ය වැහිලා තිබුණ පාරක යන ඔහුට පාර පෙන්වා වගේ අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරෙය්‍ය අඳුරේ තෙල් පහනක් හරි ඇස් ඇත්තෝ රූප දකිත්වා කියන ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ මට කර්මයේ දේශනා කළා. මම මේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්ම රත්නයත් භාග්‍යතුන් වහන්සේ ඇති කළ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයත් ජීවිතේ ඇතිතාක් සරණ ගිය උපාසකයෙකු හැටියට භාග්‍යතුන් වහන්සේ මා පිළිගන්නාසේක්වා කියලා තෝදෙය්‍ය පුත්‍ර සුභ මානවක භාග්‍යතුන් වහන්සේ සරණ ගිය උපාසකෙක් බවට පත් වුණා. චක්කුම් උදපාදි ධර්මදේශනා මාලාවෙන් සාකච්ඡා කළ චුල්ලකම්ම විභංග සූත්‍ර දේශනාවේ අවසන් දේශනාවට දායකත්වයේ දරනු ලැබුවේ ෆ්ලොරිඩාහි පදිංචි චිත්‍රාංගනී අල්ගම මහත්මිය විසින් ගුවන් අනතුරකින් මියගිය තම පුතණුවන් වන පියාසර නිලධාරී රංජිත් ප්‍රනාන්දු මහත්මයා සහ අනෙකුත් රණවිරුවන් 67 දෙනා උදෙසාත් මීට වසර 17කට පෙර පරලෝ සැපත් සුසන් අල්ගම තම මෑණියන්ටත් නෝටන් අල්ගම පියාණන්ටත් පාලිත සහ නලින් අල්ගම සොහොයුරන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් අද දිනට ජන්මදිනයේ යෙදෙන ආසිරි ගුණසේකර පුතණුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමටත් ශෆීකා සහ අකිල දූපුතුන්ට එමෙන්ම සුජීවත්ව සිටින අල්ගම පවුලේ සියලුම සහෝදර සහෝදරියන්ට හිමාලි කල්දේරා ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පැතීමටත් මේ කුසල කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අප කෙරෙහි ඉමහත් කරුණාවෙන් වැඩමවා වදාළ දේශකයන්න් වහන්සේට මෙන්ම උන්වහන්සේගේ දෙමව්පියන් ඇතුළු අපෝපස්ථාන කරන නදීර මහත්මයා ඇතුළු සියලු දෙනාටමත් විශේෂයෙන් ඉදිරි සත්කමකට මුහුණ දීමට සිටින ස්වාමින් වහන්සේගේ පියාණන්ට රත්නත්‍රයේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. උතුම් බෝධියෙන් ප්‍රාර්ථනීය ආකාරයෙන් අමා මහ නිවනින් සැනසෙන්නේ මේ උතුම් සද්ධර්ම දානානිසංසයන් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් මේ උතුම් ප්‍රාර්ථනාව සිදු කරපු දේශනාවේ දායකත්වයේ දරන පින්තුන් සියලු දෙනාටම උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනීය ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනින් සැනසෙන්නේ මේ සිදු කරගත් සියලු කුසල ධර්මයන් වගේම අප විසින් රැස් කරගත් පුණ්‍ය ධර්මයන්ත් ඒ සියලු දෙනාටම අනුමෝදන් වේවා. උතුම් අමා මහ නිවන සැප සහිතවම මුදුන්පත් කරගන්න ලොකු කුඩා සියලු දෙනාටම මේ සියලු කුසල් ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච
පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ